යුඤ්ජත බුද්ධ ශාසනේ තුනාත මච්චුනෝ සේනං නලාගාරං වකුංජරෝ යෝ ඉමස්මින් ධම්ම විනයේ අපමත්තෝ විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති මීට මොහොතකට කලින් අපි සජ්ජායනා කරපු ඒ අද ධර්මදේශනාවේ මාතෘකා ගාථාව පින්වත්නි ඊටාම සුවිශේෂී ගාථාවක්. අද ධර්මදේශනාව සඳහා මම මේ ගාථාව තෝරගත්තෙම ඒ නිසා. මේ ගාථාව සඳහන් වෙන්නේ සංයුක්ත නිකායේ සඝාත වර්ගයේ අරුණවතී සූත්‍රයේ. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අගය කරපු අනුමත කරපු ගාථාවක්. මේ ගාථාවේ විශේෂතාව තමයි මේ ගාථාව මුලින්ම දේශනා කළේ අපේ තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ නෙවෙයි. මේ ගාථාව මුලින්ම දේශනා කළේ බ්‍රහ්ම ලෝකෙදී සිකී බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයින් වහන්සේ. සිකී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ උන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයින් වහන්සේ තමයි බ්‍රහ්ම ලෝකෙදී මේ ගාථාව දේශනා කළේ. ඉන් බුද්ධ කල්ප ගණනාවකට පස්සේ අපේ තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ නැවත ඒ ගාථාව දේශනා කළා. අනුමත කළා. ඒ ගාථාව අගය කළා. ඒ ගාථාවේ ඊටාම සුවිශේෂීකමක් තියෙනවා. අදටත් අපේ රටේ විතරක් නෙමෙයි මුළු බෞද්ධ ලෝකෙම මහා සංඝරත්නය විසින් නිතර සජ්ජායනා කරන ගාථාවක්. පින්වත්නි, ස්වාමින් වහන්සේලාගේ පොහොය කර්ම කරද්දී විනය කර්ම කරද්දී පොහොය ගෙට රැස් වුණාම උන්වහන්සේලා සාමූහිකව සජ්ජායනා කරන ගාථාවක්. ඒ වගේම අධ්‍යාපනය ලබන පිරිවෙන් ස්වාමින් වහන්සේලා පිරිවෙන් අධ්‍යාපනය ලබන අපේ පුංචි හාමුදුරුවෝත් හැම දවසකම හැම පිරිවෙනකම පිරිවෙන ආරම්භ කරන්න මොහොතකට කලින් සහ පිරිවෙන අවසන් කරන්න මොහොතකට කලින් මේ ගාථාව සජ්ජායනා කරනවා. මේ ගාථාවේ අභිප්‍රේරණ ගුණයක් තියෙනවා. අපි කියනවා මොටිවේෂන් එකක් කියලා. මේ ගාථාව මොටිවේෂන් එකක්. අභිප්‍රේරණයක්. මේ ගාථාව කියන්නේ ආරභත නික්ඛමත යුඤ්ජත බුද්ධ ශාසනේ. ආරම්භව නික්මෙව් ශාසනයේ ධර්ම මාර්ගය තුල හැසිරෙව් කියලා බොහොම අභිප්‍රේරණ ස්වභාවයේ ගාථාවක්. බුදුරජාණන් වහන්සේ මේ ගාථාව තුල ගත්ත ලස්සන උදාහරණයක් තියෙනවා. මේකේ කියනවා දුනාත මච්චුනෝසේනං නලාගාරං චුකුඤ්ඤරෝ කියලා. මේ උණ බට වලින් හදපු පොඩි පැල්පතක් සද්දන්ත හස්තිරාජයෙක් ඇවිල්ලා හරි පහසුවෙන් සුණු විසුණු කරලා දානවා වගේ ලොකු ජවයක් අරගෙන මේ සංසාරය ඉවර කරන්න මාර පරාජය කරන්න මහන්සි වෙන්න කියලා. පින්වත්නි, සංයුක්ත නිකායේ අරුණවතී සූත්‍රය දීර්ඝ වශයෙන් ඔබට පැහැදිලි කරන්න මම අද වෙලාව ගන්නෙ නැහැ. හැබැයි මේ ගාථාවට සම්බන්ධ වෙනත් තැනකින් අද ධර්ම දේශනාව අපි ආරම්භ කරන්නේ. ඔය අපේ තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කළාටත් බොහෝ කාලයකට පස්සේ වෙච්ච සිද්ධියක් මේ. දඩයක් කරුවෙක් හිටියා මිලක්ක කියලා. මිලක්ක නම. මේ මිලක්ක වනාන්තරයේ උගුල් අටවල සත්තු දඩයම් කරනවා. එක දවසක් මෙයා යනවා අටවප උගුල් වලට සත්තු අහුවෙලාද බලන්න. ඒ යනකොට වාසනාවට එක සතෙක්වත් අහුවෙලා නැහැ. උට හරි කේන්තියක් ගියා, වේදනාවක් ඇති වුණා, තරහක් ඇති වුණා. හිස්සතින් ගෙදර යන්න වෙන නිසා
ඒ කේන්තියෙන් ආවේගෙන් ඔහු ආපහු වෙනකොට අනේ දකින්නවා පුංචි මුව පැටියෙකුට කිරි දෙන මුව දෙනක්. මේ පාපතර මිනිසයා කොච්චර ක්‍රූරයිද කියනවනම් හිස්සතින් ගෙදර යන්න බැරි නිසා අර කිරි දෙන අම්මව මරන්න තීරණය කරනවා. දුනුදිය ඇදගෙන ඒ කිරි දෙන මුව දෙනට විදින්න හදනකොට මුව දෙනට ඒක තේරිලා ඈ පැනලා දුවනවා. පැටිය ඉතුරු වෙනවා. මේ ළඟදී මම දැක්කා වීඩියෝ පටයක්. මුව දෙනක් පැටියෙක් බිහි කරනවා. පැටිය බාගෙට එළියට ඇවිල්ලා තියෙන්නේ. කොටියෙක් පන්නගෙන යන මුව දෙනගේ පස්සේ මුව දෙන ඉක්මනින් අර පැටිය බිහි කරලා දුවනවා. ඒ තමයි ඉතින් ලෝකේ හැටි. කොටියට ඉතුරුනේ මේ දැන් බිහි වෙච්ච මුව පැටියා. කොටියා මොකද දන්නවද කළේ? මේක ඔය තිරිසන් සතුන්ගේ වාර්තා වැඩසටහන් ඉදිරිපත් කරන ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක දර්ශනයක්. අර තරුණු කොටියා කළේ මොකද්ද අර පුංචි මුව පැටියට? බඩගින්න හිටපු කොටිය අර මුව පැටියව මරාගෙන කෑවේ නෑ. එවෙලේ බිහි වෙච්ච මුව පැටියව ලෙව කාලා පිරිසිදු කරලා එහෙට මෙහෙට පෙරලලා නැගිට්ටවලා තියලා කොටියා පාඩුවේ යන්න ගියා. ඒ කොටියා අර මිලක්ක මොකද කළේ දන්නවද? අනේ අර පුංචි පැටියව මරලා ඒ කැලේම පුච්චගෙන කෑවා. තරහට තියෙන පව්කාරකමට. හැබැයි මේ කතාවේ සඳහන් වෙනවා ඒ කාලා ඉවර වෙනකොටම ඔහුට මහා පසුතැවීමක් ඇති වුණා කියලා. දරා ගන්න බැරි වේදනාවක් ඇති වුණා. තමන්ට තමන්ව අපිරියවෙන්න පටන් ගත්තා. මොන තරම් පව්කාර වැඩක්ද මම මේ කළේ. කේන්තියෙන් ඉන්නකොට තීරණ ගන්න එපා කියලා දැනුම් තේරුම් තියෙන මිනිස්සු කියලා තියෙනවා. මේ මිලක්ක කේන්තියෙන් හිටපු වෙලාවේ ඔහුගේ කේන්තිය පිට කරගන්න තමයි මුව පැටියා මැරුවේ. මරාගෙන කෑවේ. හැබැයි මේ මොහොතේ ඉඳලා ඔහු පසුතැවෙන්න පටන් ගත්තා. ඔහුට ඇති වෙච්ච අප්‍රමාණ පසුතැවීම ඔහු කැලේට වෙලා අඬන්න පටන් ගත්තා. තරුණ දරුවෝ මේ කතාව අහගෙන ඇති. ගෙදර ඉඳලා හිතට ආවේග එනකොට දෙපාරක් නොහිත අපරාධ කරනවා. අපිට පහුගිය කාලේ එහෙම ප්‍රවෘත්ති ඕනේ තරම් අහන්න ලැබුණා. ආවේග නිසා තව කෙනෙක්ව මරා දාපු ප්‍රවෘත්ති, ආවේග නිසා තමන්වම මරාගත්ත ප්‍රවෘත්ති ඉතා ජනප්‍රිය වෙලා සමාජ මාධ්‍ය තුල පැතිරිලා ගියා. ඔබ දකින්න ඇති. ඉවසුවනම් අද උන්ට පසුතැවීම නැහැ. තමන්ව මරාගත්ත අය දුගතියක ඉඳලා පසුතැවෙනවා ඇති. ආවේග නිසා. තව කෙනෙක්ව මරා දාපු අය හිරගෙදරක ඉඳලා පසුතැවෙනවා ඇති. අපරාධ කරපු කිසි කෙනෙක් ඒ ගැන සතුටු වෙන්නේ නැහැ. බන්ධනාගාරවල ඉන්න රැඳවියෝ එක්ක මම කතා කරලා තියෙනවා. අඬනවා, පසුතැවෙනවා. එකෙක් මරපු මට තව එකෙක් මරණ එක මහ දෙයක් නෙමෙයි වගේ කතා චිත්‍රපටිවල කියන්නේ. ටෙලි නාට්‍යවල කියන්නේ. ඇත්තටම අපරාධ කරපු මිනිස්සු එහෙම කියන්නේ නැහැ. පසුතැවෙනවා. අපේ රටේ නිර්මාණකරුවෝ ගීත රූප රචනාකරුවෝ ඒවා ඉතා සාමාන්‍ය දේවල් බවට පත් කළා. මරණ එක, මැරෙන එක, සීදි විනාසා ගන්න එක සාමාන්‍ය දේවල් කළා. හැබැයි ඒවා පෙන්නන තරම්, අපි දකින තරම්, අහන තරම් සරල නෑ විඳවන්න ගත්තාම. පුංචි මුව පැටියා මරාපු අර දරුණු මිලක්ක දඩයක් කරවා විඳවන්න පටන් ගත්තා. විතරක් නෙමෙයි ඔහුට ඒ මොහොතේම ditta ධම්ම වේදනීයම කර්මයේ පටිසන්දෙන්න පටන් ගත්තා. මොකද උනේ? ලොකු පිපාසයක් ඇති වුණා. දැන් දුකට අමතරව පිපාසයක් තියෙනවා. හැම තැනම හොයනවා වතුර ටිකක්. ඇලක්, දොලක්, පොකුණක් මුකුත් නෑ මේ කැලේ. වතුර පිපාසයේ දැඩි නිසා ඇවිදගෙන යනකොට දකින්න ආරාමයක්. වනාන්තරයේ අරණ්‍යසේ නසනයක්. පෙනුමේ හැටියට 10-15 නමක් වැඩ ඉන්නව ඇති කියලා මිලක්කට හිතෙනවා.
ස්වාමින් වහන්සේලා බැහැ දකින්න නැතුව කෙලීම දානශාලාවට ගිහිල්ලා බලනවා වතුර ටිකක් බොන්න. එතන තිබිච්ච කලගෙඩිවල වතුර ඉවර වෙලා. මිලක්ක දරුණු මිනිස්සයානේ කෑ ගහලා බයින්න පටන් ගත්තා. 10-15 දෙනෙක් ඉන්නවා හදිසියට බොන්න වතුර ටිකක් නැහැ මෙව්වත් පන්සල්ද කියලා බයින්න පටන් ගත්තා. බනිනකොට නායක ස්වාමීන් වහන්සේට ඇහුණා මේ මිලක්කගේ ගෝරනාඩුව. උන්වහන්සේට කියන්නේ චුල්ල පිණ්ඩපාතික මහරහතන් වහන්සේ කියලා මතක තියාගන්නකෝ. චුල්ල පිණ්ඩපාතික මහරහතන් වහන්සේ ඇවිදින්න අහනවා මොකද මේ මහත්තයා කෑ ගහන්නේ? නෑ ස්වාමීන් වහන්සේ බලන්නකෝ මේ වතුර ටිකක් බොන්න ආවේ මේ පන්සල්ද මේ වතුර ටිකක් නෑ. මට පුදුම පිපාසයක් තියෙන්නේ. වතුර දෙන්නම් කියලා උන්වහන්සේ කලගෙඩියක් ගෙනල්ලා මිලක්කට කියන ඔතනින් ඔය නෑඹිලියක් ගන්නකෝ. දැන් මිලක්ක නෑඹිලිය මෙහෙම අල්ලගෙන ඉන්නවා නෑඹිලිය පිරෙන්න වතුර දැම්මා ඒක ඔක්කොම බිව්වා ආයෙ දැම්මා කලේ ඉවර වෙනකන් දැම්මා ඔය විදියට පන්සලේ තිබ්බ ඔක්කොම වතුර ටික පෙව්වා. නායක ස්වාමීන් වහන්සේ අහනවා අපේ චුල්ල පිණ්ඩපාතික මහරහතන් වහන්සේ අහනවා මේ සාමාන්‍ය මිනිසෙකුට ඔච්චර වතුර බොන්න බෑනේ. ඒකනේ ස්වාමීනි කියන්නේ මට පුදුම පිපාසයක් තියෙනවා. උන්වහන්සේ මොහොතෙම බැලුවා මෙච්චර පිපාසයක් මොකද? මේ ටිකකට කලින් හෝරාවකට කලින් කරපු පව් පළ දෙන්න පටන් අරන්. උන්වහන්සේ ඒක කිව්වා. ඔය කරපු පව් පළ දෙන්න පටන් ගන්න තියෙන්නේ. ඔබට දැන් නම් ගැලවීමක් නැහැ කියලා. අඬා ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා දරුවන්ට බිරිඳටයි කතා කරලා කියනවා. මම දැන් යනවා. ආයෙ මං එන හොයන්න එපා. තමන්ගේ දුනුයි තලසේරම කඩලා දාලා මිලක් ආපහු වනාන්තරේ පැත්තට ගියා. අම්මට සැක හිතුණා. අම්මා කියනවා වෙනදා යක්ෂයෙක් වගේ ගෙදර ඇවිල්ලා මේ ගෝරනාඩු කරන්නේ ඔයාලගේ තාත්තා. අද හරි අමුතුයි. ගිහින් එන්නම් කිව්වට මට ඒක එච්චරම හිතට ඇල්ලුවේ නෑ පුතේ ගිහින් බලන්න කියලා. මේගොල්ලෝ යනකොට මිලක් ආපහු ගිහිල්ලා ආරාමෙට නායක ස්වාමීන් වහන්සේ හමු වෙලා අපේ චුල්ල පිණ්ඩපාතික මහරහතන් වහන්සේ හමු වෙලා කියනවා ස්වාමීනි මට පිපාසයි. ඒක මේ වතුර බීලා සංසිඳවන්න පුළුවන් එකක් නෙමෙයි. මට බයයි දැන් සංසාරයට මුණ දෙන්න මාව පැවිදි කරන්න. උන්වහන්සේ බොහෝ දේවල් හොයලා බලලා මේ මිලක්කව පැවිදි කරන්න තීරණය කරා. ශාසනී කියලා කියන්නේ අසරණ වෙච්ච අයට සංසාරේ වැරදිච්ච අයට උනත් පිහිට වෙන තැනක්නේ. උන්වහන්සේ මේ පෞකාරයා උනත් මෙයාට පැවිදි බව දෙන්න තීරණය කළා. ඔහු හරි වැරද්ද තේරුම් අරගෙන ඇවිල්ලා තිනේ ඔහු පැවිදි කළා. ඔහු දැන් ඊටාම උවමනාවෙන් ධර්මය අධ්‍යයනය කරනවා. කොච්චර උවමනාවෙන් ඔහු ධර්මයේ නියැලෙනවද කියනවා නම් අර සක්මන් භාවනාවේ යෙදෙනකොට පිදුරු මිටියක් ඔළුවේ තියාගෙන තමයි මේ සක්මන් භාවනාවේ යෙදෙන්නේ. පොඩි පිදුරු මිටියක් තෙමලා ඔළුවේ තියාගන්නවා දරණුවක් වගේ හදලා. ඒ මොකද? ඒ තෙතමනයට සීතලට කම්මැලිකම නිදිමත ගතිය යන්න මේ වැද්දෙක්නේ ඉතින් මහාන කලේ. අනිත් අයගේ තියෙන පිළිවෙල විධිමත් බව නැහැ. එයාට තීරණ විදිහට යා මහන්සි වෙනවා. මේ මිලක්ක මෙහෙම දැන් මිලක්ක ස්වාමීන් වහන්සේනේ. ඉතින් නායක ස්වාමීන් වහන්සේගේ නමේ කැලලකුත් දැම්මා. නායක ස්වාමීන් වහන්සේ චුල්ල පිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේ. ඒ නිසා දැන් මේ අලුත් ගෝලයට නම දැම්මා මිලක්ක තිස්ස ස්වාමීන් වහන්සේ කියලා. දැන් මිලක්ක තිස්ස හාමුදුරුවෝ බවුන් වඩනවා මෙහෙම. පුංචි හාමුදුරු කෙනෙක් ගාථාවක් පාඩම් කරනවා. මේ ගාථාව තමයි අර අපි කියපු ගාථාව. ආරභත නික්කමත යුංජත බුද්ධ ශාසනය කියන ගාථාව ඇහුණට පස්සේ මේ මිලක්කට ලොකු බරක් දැනුණා. ඇත්තමයි මේක නම් මේ සරලව ගන්න ඕන දෙයක් නෙමෙයි. ඊටාම වීරයක් අරගෙන මම මේ ශාසනය තුල ප්‍රතිඵලයක් මේ භවයේම ලබා ගන්නවා කියලා මහන්සි වුණා. කාලය ඔහොම ගෙවිලා ගියා. මේ මිලක්කතිස්ස හාමුදුරුවෝ යම් මාර්ගඵලයක් ලබා ගත්තා වගේ අනිත් අයට තේරුණා
හැබැයි කවුරුත් දන්නේ නැහැ ලොකුට ඒ ගැන. උන්වහන්සේ දැන් අසනීපයි. එක තැන් වෙලා. ස්වාමීන් වහන්සේලා වැඩමවලා කියන ඔබ වහන්සේ ගිහි කාලේ ගොඩක් පව් කළානේ. ඒ ගැන පසුතැවෙනවද? ඒ ගැන දැන් පසුතැවෙන්න එපා. අඟුලිමාල මහරහතන් වහන්සේගේ කතාව කියවලා බලන්න. උන්වහන්සේත් ආර්ය මාර්ගයට ආවට පස්සේ සිහිනෙන්වත් වැරදි කළේ නැහැ. ඔබ වහන්සේත් ඒ වගේ. තාම හොඳට සීලවන්ත ජීවිතයක් ගත කළා. ඒ ගැන හිතලා සැනසීමෙන් අවසන් හුස්ම හෙලන්න. මොකද පව් කරපුවා ගැන පසුතැවුණොත් එහෙම ඔබ වහන්සේට නරක සසරකට මුහුණ දෙන්න වෙයි කියලා අවවාද කළා. දන්නවද? එතකොට මේ මිලක්ක ස්වාමීන් වහන්සේ බොහෝම නිහතමානීව කියන අනේ ස්වාමීන් වහන්සේ අවවාද කළාට බොහෝම පිං. හැබැයි මගේ ජීවිත කතාවේ හැරවුම් ලක්ෂයක් තිබ්බා. ඒ මොකද්ද? අර අසවල් පුංචි හාමුදුරුවෝ ආරභත නික්කමත ගාථාව සංයුක්ත නිකායේ අරුණවතී සූත්‍රයේ සඳහන් මේ පුදුමාකාර විශ්මිත ගාථාව පාඩම් කරනවා අහගෙන ඉඳලා මම හිතට වීරිය ගත්ත ස්වාමීන් වහන්සේ. මං එදා ඉඳලා අනිත් සියලු දේවල් අමතක කරලා මහන්සි වුණා ස්වාමීන් වහන්සේ. මම මේ ලෙඩ ඇඳට වැටිලා හිටියට මම අනාගාමී ඵලයටපත් වෙලා ඉන්නේ කියලා අර ස්වාමීන් වහන්සේලා ඉස්සරහා කිව්වා. අර පවෙන් පවටම අඳුරෙන් අඳුරටම ගිහිල්ලා සසරේ අනාථ වෙන්න තිබ්බ ජීවිතයක්. වෙනස් වුණ තැන මේ ගාථාව. ලොකු බලයක් තියෙන ගාථාවක්. පුංචි හාමුදුරුවන්ට උදේ හවස ඔය ගාථාව මතක් කරවන්නේ ඒ නිසා පින්වත්නි. අන්න එහෙම වීරය කරන්න ඕනේ කාලෙක තමයි අපි මේ ඉන්නේ බෝසත් පින්වත්නි. ඔබ මේ ලබලා තියෙන්නේ අන්න එහෙම දැඩි වීරයකින් වැඩ කරන්න ඕනේ කාලෙක. ඒ නිසා මේ පණිවිඩය බෞද්ධ ආරූපවාහිනිය ඔස්සේ ලෝකෙම අද බණහන හැමෝටම ගොඩක් වැදගත්. පින්වත්නි අපේ තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වැඩි කල් යන්න කලින් උන්වහන්සේගේම ශාසනයේ පැවිදි වෙච්ච අකෘතඥ භික්ෂුවක් කියනවා කම්පා වෙන්න එපා. ශෝක වෙන්න එපා. ඒ මහා ශ්‍රමණීන් වහන්සේ පිරිනවම් පෑවට දුක් වෙන්න එපා. අපි දැන් මහා ශ්‍රමණීන් වහන්සේගේ නිදහස් දැන් අපිට ඕන විදියට වැඩ කරන්න පුළුවන්. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අපේ බුදුහාමුදුරුවෝ නැති තැන ශාසනයේ භාරධාරී උත්තම සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේ. උන්වහන්සේ මේක බරට ගත්තා. පින්වත්නි දැනුත් ශාසනයේ තනින් තන ඔහොම කතා කියනකොට දැන් අපේ ශාසනයේ භාරධාරී උත්තමයින් වහන්සේලා හිතනවා නම් ඔය එක්කෙනෙක් දෙන්නෙක් කිව්වට බුද්ධ ශාසනය හොලවන්න බෑ කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නම් ඇයි එදා ඒක එච්චර බරට ගත්තේ? උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් දින 90ක් යද්දී මාස 3ක් යද්දී ධර්ම සංගායනාවක් ඇඳවනවා. ධර්මයේ සංගායනා කරන්න අවශ්‍යතාවක් නැහැනේ පරිනිර්වාණයෙන් මාස 3ක් ඇතුළත. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උණුසුම තියෙන වෙලාවේ ඒත් තුන් කල් දකින උත්තමයෙක් විදියට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ධර්ම සංගායනාවක් ඇඳෙව්වා. ඒව නොසලකා හරින්න හොඳ නෑ. දෙවනි ධර්ම සංගායනාවත් පැවැත්වුණා. ඉන් කලකට පස්සේ මෙන්න මේක ඊටා වැදගත් තුන්වෙනි ධර්ම සංගායනාව පැවැත්ුණේ ධර්මාශෝක මහරජුරෝ ඉන්න කාලේ. ධර්මාශෝක මහරජුරෝ වෙනස් වෙච්ච තැන බෝසත් පින්වත් ඔබ දන්නවනේ. නීග්‍රෝධ පුංචි හාමුදුරුවන්ගේ බණ අහලා නේද? පුංචි හාමුදුරුවෝ තමයි අර චණ්ඩාශෝක ධර්මාශෝක බවට පත් කළේ. ඉතින් වෙනස් වෙච්ච ධර්මාශෝක මහරජුරෝ මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන දායක මහත්තයෙක් වුණා ඒ කාලේ. ඉතින් 84000ක් ධර්මස්කන්ධේ නාමයට 84000ක් පන්සල් හැදුවා. සියලුම ස්වාමින් වහන්සේලාට විශේෂයෙන් සලකන්නට පටන් ගත්ත රාජ්‍ය අනුග්‍රහය ලැබලා දුන්නා. භික්ෂුන් වහන්සේලාට මේ රාජ්‍ය අනුග්‍රහයෙන් සැලකිලි ලැබෙනකොට විහෙර විහාර රාජ්‍ය අනුග්‍රහය නිදි වෙනකොට ඔන්න තනින් තන පටු අරමුණු ලාභ අපේක්ෂාවෙන් ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් තීර්ථකයෝ
සිවුරු පොරව ගන්න පටන් ගත්තා. මේ ඇත්ත භික්ෂූන් වහන්සේලා නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ සිට පැවතින චීවර પરම්පරාවට පිටින් හොරු ආව මේ ශාසනයට හොරෙන් සිවුරු පොරවගෙන. එහෙම ආපුවාම එහෙම අයට මොකද්ද කියන නම? පින්වත්නි, සමහර ප්‍රවෘත්ති දකිනකොට සමහර කතා අහනකොට දැනුත් එහෙම අය නැතුවම නෙවෙයි කියලා තේරෙනවා. හොරෙන් සිවුරු පොරවගෙන හොර වැඩ කරන්න මේකට ඇවිල්ලා හැංගිච්ච හොරු. ඒගොල්ලෝ හඳුන්වන්න යොදන වචනේ දැනට නම් හුඟක් අය කියන්නේ චීවරධාරීන් කියලා. ඒක වැරදි. ඒක වැරදි. දැන් උපාධිධාරීන් කියන්නේ කවුද? උපාධිධාරීන් කියන්නේ උපාධි තියන අයනේ නේ. උපාධියක් දරන කෙනානේ. චීවරධාරීන් කියන්නේ චීවරයක් දරාගෙන ඉන්න අය. ඉතින් ශ්‍රීමත් මහානායක ස්වාමින් වහන්සේගේ සිට නේද මේ අද උදේ පැවිදි වෙන පුංචි ස්වාමින් වහන්සේ දක්වා චීවරනේ දරන්නේ. ඒ වචනේ අර අපරාධකරුවන්ට යොදන්න තරම් සුදුසු නෑ. එහෙම අයට මොකද්ද යොදන වචනේ? ශ්‍රමණ වේශධාරීන්. ඔන්න මාධ්‍යවේදීන් ලියන අය, කියන අය, වැඩසටහන් නිෂ්පාදනය කරන අය අදින් පස්සේ ලියන්න ඕන, කියන්න ඕන. එහෙම සිවුරට මුවා වෙලා අපරාධ කරන කවුරු හරි ඉන්නවනම්, සිවුරට මුවා වෙලා ව්‍යාපාර කරන කවුරු හරි ඉන්නවනම්, මේ චීවරයට මුවා වෙලා තමන්ගේ පටු දේශපාලන එහෙම නැත්නම් ආර්ථික සමාජීය පෞද්ගලික අරමුණු සාක්ෂාත් කරගන්න කවුරු හරි උත්සාහ කරනවා නම් ඔවුන් භික්ෂූන් නෙවෙයි නම් එහෙම අයට කියන්නේ ශ්‍රමණ වේශධාරීන්. ඉතින් තුන්වෙනි ධර්ම සංගායනාවට හේතුව උනේ ධර්මාශෝක රජුරුවන්ගේ සැලකිල්ල හින්දා විශාල පිරිසක් ශ්‍රමණ වේශධාරීන් ශාසනයට ඇතුළත් වෙලා හිටපු එක. ඉතින් තුන්වෙනි ධර්ම සංගායනාව මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසන ඇතුව ධර්මාශෝක මහරජුරුව පවත්වලා පොඩි ගාණක් නෙමෙයි 60000ක් හොරු අර ශ්‍රමණ වේශධාරීන් ශාසනයේ ඉඳලා හොයාගෙන සුදු රෙදි දීලා ගෙදර යවුවා. ශාසනය පිරිසුදු කරගත්තා. පින්වත්නි, ඒවා ගොඩාක් දුරදිග හිතලා කරපු දේවල්. එයින් බොහෝ කාලයක් ගිහිල්ලා ආයෙත් ධර්ම සංගායනාවකට කාලය හරි කියලා තදටම දැනෙන යුගයක අපි ඉන්නේ. නමුත් ධර්මාශෝක මහරජුට වගේ විඥානයක් තියෙන පාලකයෝ සහ මොග්ගලී පුත්ත මහරහතන් වහන්සේ වගේ ශාසන දයාවෙන් තුන්කල් දකින උත්තමයෝ බිහි වෙන තුරු අපිට මේ ශාසනය පිළිබඳ අවධානමක් තියෙනවා. කවුරු හරි කියනවා නම් මේ තථාගත ශාසනය හොල්ලන්න බෑ කාටවත් කියලා. පින්වත්නි, එහෙම හිතන්න එපා. අපි අහලා තියෙනවා මේ ශාසනය 5000ක් කල් පවතින්නේ කියලා. ඒ ගැන ත්‍රිපිටකයේ කොහෙවත් නිශ්චිතව සඳහන් නැහැ. ඒ නිසා මට මෙතන ඔබට කියන්න බෑ මේ ශාසනය පවතින්නේ තව අවුරුදු 2440ක් විතර කියලා. හැබැයි පින්වත්නි, මෙහෙම එකක් තියෙනවා. ඔය බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ අටුවාවේ තියෙනවා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයේ සිට පළවෙනි අවුරුදු 1000 ඇතුළත අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන ගුණයන්ගෙන් යුක්ත සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේලා බහුලව පහළ වෙනවා. පළවෙනි අවුරුදු 1000 ඇතුළත බහුලව පහළ වෙනවා. ඊට පස්සේ ඒ 1000 2000 අතර දෙවෙනි අවුරුදු 1000 ඇතුළත ශුෂ්ක විදර්ශක මහරහතන් වහන්සේලා බහුලව පහළ වෙනවා. ඊළඟට වසර 2000 3000 අතර බහුලව අනාගාමී උතුමන් පහළ වෙනවා. 3000 4000 අතර සකෘදාගාමී උතුමන් බහුලව පහළ වෙනවා. 4000 5000 අතර බහුලව පහළ වෙන්නේ සෝහන් ඵලලාභී උතුමන් කියලා අටුවාවේ සඳහන් වෙනවා. හැබැයි වරදවා වටහා ගන්න එපා. ඒ කාලවල මහරහතන් වහන්සේලා පහළ වෙන්න බෑ කියලා මෙතන කියලා නැහැ. අවුරුදු 4000ත් 5000ත් අතරත් මහරහතන් වහන්සේලා පහළ වෙන්න පුළුවන්. ත්‍රි හේතුක ප්‍රතිසන්දිය සහිත උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලැබපු උත්තමයෙකුට සුදුසුකම් තියෙනවා මහරහත් වෙන්න. හැබැයි බහුලව පහළ වෙන්නේ
ඒ යුගවල මේ උත්තමයින් වහන්සේලා කියලායි ඒ කියලා තියෙන්නේ. ඔන්න ඔය අවුරුදු 1000 වෙන් කරලා හදලා තියෙන එකෙන් තමයි අදහස එන්න ඇත්තේ මේ ශාසනය අවුරුදු 5000ක් කල් පවතිනවා කියලා. හැබැයි මේ අහන්න මේ කතාව. බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙලා මාස 3ක් යන්නත් කලින් බුදුහාමුදුරුවන්ගෙන් ගැලවිච්ච එක ලොකු දෙයක් කියලා හිතපු භික්ෂූන් බිහි වුණා නම් මේ ශාසනයට හානි වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. පින්වත්නි, හැම දෙම අනිත්‍ය ලෝකේ තථාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා දවසක පිරිනුවන් පානවා කියලා බුදුහාමුදුරුවෝ ඔබ දේශනා කළා. ලොව පුරා සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ අපේ බුදුහාමුදුරුවන්ගේ අදිෂ්ඨානයක් නිසානේ. උන්වහන්සේ අපිට අනුකම්පා පිණිස උන්වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨාන කළා. මොකද අපේ බුදුරජාණන් වහන්සේ මුළු දිවියම අවුරුදු 80යි වැඩ හිටියේ. ඊට පෙර බුදුවරු දීර්ඝ ආයුෂ තිබිච්ච අය. අනාගතේ පහළ වෙන මිත්‍ර මෛත්‍රිය බුදුරජාණන් වහන්සේ වසර 1000 ගාණක් ආයුෂ තියෙන බුදුරජාණන් වහන්සේ නම අපේ ගෞතම බුදුහාමුදුරු සියවසකටත් අඩුවෙන් වැඩ හිටියේ. එනිසා උන්වහන්සේගේ ආශිර්වාදය, උන්වහන්සේගේ රැකවරණය, උන්වහන්සේගේ බලය තව දුරටත් මේ ලෝකෙට ඕන නිසා තමයි උන්වහන්සේ ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨානය කළේ. එහෙම විසිරිච්ච ධාතුන් වහන්සේලා ලොව පුරා වැඩ ඉන්නවා. සතුටු වෙන්න කාරණාවක් කියන්නද ඔබට? මුළු ලෝකේ විතරක් නෙමෙයි විශ්වයේ පුරා ගෞතම බුද්ධ රාජ්‍යයේ මේ විශ්වයේ පුරා පැතිරෙනවා. ඒ බොහෝ තැන්වල සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ අතරින් වැඩිම සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ ඉන්නේ අපේ ලංකාවේ. මේක ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශය. බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවේ කියලා මම විශ්වාස කරන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දැන් වැඩ ඉන්නේ ලංකාවේ කියලා මම විශ්වාස කරනවා. එහෙම කියන්නේ ඇයි දන්නවද? බුදුරජාණන් වහන්සේම දේශනා කළා බුදුවරු 3 පාරක් පිරිනවන් පානවා. එක ක්ලේශ පරිනිර්වාණය. බුදු වෙච්ච දවසේ කෙලෙසුන් සම්පූර්ණයෙන් ප්‍රහාණයටපත් වෙච්ච මොහොතේ පළවෙනි පරිනිර්වාණය ක්ලේශ පරිනිර්වාණය. ඉන්පස්සේ ස්කන්ධ පරිනිර්වාණය. උන්වහන්සේගේ භෞතික ශරීරයේ අභාවය ස්කන්ධ පරිනිර්වාණය සම්බුදු දිවියේ 80 වෙනි වර්ෂයේදී බුද්ධත්වයට පත්වීමෙන් පසුව 45 වෙනි වර්ෂයේදී සිද්ධ වුණා. දෙකයි. තව එකක් සිද්ධ වෙන්න තියෙනවා. ඒකට කියන්නේ ධාතු පරිනිර්වාණය. අබ ඇටයක අබ පියල්ලක් තරම් පුංචි ධාතුන් වහන්සේ නමක් හරි සර්වඥ ධාතුන් වහන්සේ නමක් ලෝකේ වැඩ ඉන්නවා නම් එතෙක් බුදුහාමුදුරුවෝ ඔබ සමගයි කියලා හිතන්ඩ කියලා අපි බුදුහාමුදුරුවෝම දේශනා කළා. අනේ පින්වත්නි, ස්වර්ණමාලි මහා සෑයෙම විතරක් ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. සතර දළදා වහන්සේගෙන් 3 නමක් අපේ ලංකාවේ වැඩ ඉන්නවා. දලාට ධාතුන් වහන්සේ, දකුණු අකු ධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ නේද? ඔය නුවර යටිහෙළගල රාජමහා විහාරය කියලා එකක් තියෙනවා. හොයලා බලන්න. යටිහෙළගල රාජමහා විහාරයේ තියෙනවා තථාගත බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු මිටි 2ක්. එකක් දෙකක් නෙමෙයි 2-3000ක් කේශ ධාතුන් වහන්සේලා මිටි 2ක් තියෙනවා. කියද්දි සන්තෝසයි. ඒ පැත්ත හැරිලා වැන්දත් පින්වත්නි, මම මේ මහ පොළොවට නිකන් නිකරුණේ කෙල ගහන්නේවත් නැහැ. මොකද දන්නවද? අපේ රටේ අපි නොදන්න අප්‍රකට චෛත්‍ය තුලත් තවම ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. උතුරු නැගෙනහිර පළාතේ, උතුරු පළාතේ, උතුරු මැද පළාතේ හඳුනා නොගත් පුරාවිද්‍යා ස්මාරක තියෙනවා. ඒවා තුල තවමත් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. අපි දන්නේ නැහැ මේ මහ පොළොවේ වැඳුම් පිදුම් නොලබන තැන්වල පවා ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. මේක බුදුහාමුදුරුවන්ට පූජා කරපු භූමිය. අතීත රජදරුවන් කීප විටක්ම බුදුරජාණන් වහන්සේට පූජා කළේ බණට පිරිකර වශයෙන්ුත් මේ බිම.
ඒක මහියංගනයට වැඩම කරපු වෙලාවේ යක්ඛ ගෝත්‍රිකයන්ගේ සිට මෑත කාලය වෙනතුරු සිද්ධ වුණා. මේක බුදුහාමුදුරුවන්ගේ දේශයේ. බුදුහාමුදුරුවන්ට පූජා කරපු ඉඩමක අපි මේ වැටවල් ගහගෙන ඉන්නේ. ඒකට කමක් නැහැ. අපි අපේ ඊළඟ පරපුරටත් කියලා දෙන්න ඕනේ පුතේ. මේක ලේසි රටක් නෙමෙයි. වැඩිම සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් දරාගෙන ඉන්න බුදුරජාණන් වහන්සේට වරින් වර බුද්ධ නාමයෙන් පූජා කළපු භූමියක් මේක. මේ වර්ග කිලෝමීටර 65610 කියලා කියන්නේ සමස්ත ගොඩබිමින් 0.0.0.227ක් තරම් කුඩා භූමිය බුදුහාමුදුරුවන්ට වෙන් කරපු එක. අපි පය ගහලා ඉන්නේ ඒකේ. ඒකේ ඉන්න ඕන රටාවක් තියෙනවා. ඒකේ ඉන්න ඕනේ කලාවක් තියෙනවා. ඒක ආදරණීය දෙමව්පියෝ අම්මා තාත්තා විදිහට සීයාච්චි විදිහට දරු මුණුබුරන්ට කියලා දෙනවා නම් හොඳයි. මේක බුදුහාමුදුරුවන්ට පූජා කරපු රට නිසා ඒකේ ඉන්න ඕන විදිහක් තියෙනවා කියලා. එහෙම තීරුම් අරගෙන හිටියොත් මේ දේශේ අපේ දරුවන්ටත් තව බොහෝ පැවැත්මක් තියෙයි. ඉතින් පින්වත්නි මේ දිවයිනේ බුදුරජාණන් වහන්සේට පූජා කළ මේ දිවයිනෙත් ඔබ දන්නවද අපි ඔය ගිහිල්ලා වඳින අනුරාධපුර ස්වර්ණමාලී මහා සෑයත් විනාශ කරලා දාපු යුග තිබුණා. මේ ගත වෙච්ච වසර 2000 ඇතුළත ස්වර්ණමාලී මහා සෑය අපි ඔය දන ගහලා වඳින මළුවේ හාලා තල ඉහපු මුං ඉහපු රාජ්‍ය පාලන සමයන් තිබුණා. ආයෙත් ඒවා ප්‍රතිසංස්කරණය කළා ගොඩ නැගුවට ඔබ බලන්න ස්වර්ණමාලී මහා සෑයට මළුවට ගොඩ වෙන තැන පියගැට පෙළ ළඟ මීට පෙර ස්වර්ණමාලී සෑය තිබුණු තත්වයේ ලොකු ඡායාරූපයක් තියෙනවා. වල් බිහි වෙලා විශාල ගස් හැදිලා. ඔච්චර බුදුරජාණන් වහන්සේ විශ්වාස කරලා අපිට ධර්මයේ දීලා ගියාට පස්සේ මේ රටෙත් බිහි වුණා. ඒ මහා සෑයටත් වඳින්න පුදන්නේ නැති කාලයක්. පින්වත්නි එළාර මහ රජුරෝ අනුරාධපුරේ පාලනය කරන කාලේ කතාවක කියවෙනවා මහා වංශය තුල සඳහන් වෙනවා ඒ කාලේ පූජා නගරේ බෞද්ධයෝ නැති කාලයක් තිබ්බා. එළාරගේ පාලන සමය තුල මිනිස්සු ගිහිල්ලා ජයශ්‍රී මහ බෝධිය අර ශාඛාව උඩ ඉඳගෙන ඕන්චිලි පදිනවලු. තූපාරාමයට ගාවට ගිහිල්ලා උදේට දත් මැදලා කෙල ගහනවා. මිත්‍යා දෘෂ්ටික ද්‍රවිඩයන්. එතන ගිහිල්ලා මල පහ කරනවා. මේක බලාගෙන ඉන්න බැරුව දෙමළ සෙනවියෙකුගේ පුත්‍රයෙක් රෑට අර ජයශ්‍රී මහ බෝධියට තූපාරාමයට නිග්‍රහ කරන මිත්‍යා දෘෂ්ටිකින්ව මරන්න පටන් ගත්තා. පොළොවේ ගහලා මරන්න පටන් ගත්තා. දෙවිවරු ඔය උඩමළුව ආරක්ෂා කරන කළු දේවතා බණ්ඩාරාදී දෙවිවරු ඉන්නවනේ. ඔය කතාව කියනවා රෑට මේ ද්‍රවිඩ තරුණයා ගිහිල්ලා අර බෝධින් වහන්සේට මහා බෝධියට තූපාරාමයට නිග්‍රහ කරන මිනිස්සු පොළවේ ගහලා මරන්න පටන් ගත්තා. ඌ අසාමාන්‍ය කාය බලයක් තිබිච්ච කෙනෙක්. දෙවිවරු මොකද කරන්නේ? අර මරණ මලමිනි හංගනවා. හැමදාම බෝධියට නිග්‍රහ කරන උදේට දත් මැදලා කෙල ගහන්න යන්නේ, මල පහ කරන්න යන්නේ, මුත්‍රා කරන්න යන්නේ අර තූපාරාම මළුවට. යන අය මරණව අතුරුදහන් වෙනවා. පස්සේ ලාර රජුරෝ මේ ගැන හොයන්න පටන් ගත්තා. වැඩේ අහුවේගෙන එනකොට මේ තරුණයා ගැමුණු කුමාරයාට එකතු වුණා. ගැමුණු කුමාරයාගේ සේනාවට එකතු වුණා. ඒ කතාව මම ඔබට කිව්වේ පින්වත්නි, එහෙම දේවල් අච්චර අපි විශ්වාස කරන ඉතිහාසය තුල සිද්ධ වුණා නම් අපිට විශ්වාස නැති අනාගතය තුල මොනවා වෙන්න බැයිද පින්වත්නි? ඒකයි මම ඔබට ඒක කිව්වේ. ගෞතම නම් තථාගත බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා යම් දිරිනක පිරිනිවන් පානකොට ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන දවසේ දෙවියන් බ්‍රහ්මයින් කෙල ලක්ෂ ගණනින් ඇවිදින් තථාගත බුදුරජාණන් වහන්සේට කරන අවසාන වන්දනාව කරනකොට ඒකට මිනිස්සු එකතු වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. අවසාන වන්දනාවට ධාතු පරිනිර්වාණය දවසේ අත් එක්ක එකතු කරලා වඳින්න එක මිනිස්සෙක් එන්නේ නැහැ. ඇයි?
එදාට බුද්ධ කියන නමවත් විශ්වාස කරන පිරිසක් මේ ලෝකේ නැතුව යනවා. ඒ නිසා මම ඔබට කියන්නේ අනාගතේ එච්චර සුන්දර නෑ පින්වත්නි. දැන් ඊටා භයානක අනාගතයක අඳුරු සෙවණෙලි පේනවා. තුන්වෙනි ධර්ම සංගායනාවට තුඩු දුන් සමාජ තත්ත්වය දැනුත් අපේ රටේ නිර්මාණය වෙලා තියෙනවා. හිතාමතා සාහසික ලෙස මේ ධර්මයේ විකෘති කරනවා. හිතාමතා සාහසික ලෙස බෞද්ධ ජනතාව මුලා කරනවා. පින්වත්නි, හරීම පහසුවෙන් මුදල් උපයන්න පුළුවන් මාධ්‍ය ආගම දහම කරගෙන තියෙනවා. හරිම දරුණුයි මේවා කතා කරන එක. හැබැයි පින්වත්නි, ඇත්ත ඒක. ධර්මාශෝක මහරජුට වගේ දැනුත් අපිට බුද්ධ ශාසනයට සැබවින් ගරු කරන නායකයෝ පහළ වෙලා තියෙනවා කියලා යම් විශ්වාසයක් තියෙනවා. ඒ අයට මේවා ගැන සංවේදී වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ශාසනය රකින්න උත්තර භාරධාරී මහානායක ස්වාමින් වහන්සේලා මේ ගැන සංවේදී වෙන්න ඕන මා ආයාචනා කරනවා. මොග්ගලී පුත්ත මහරහතන් වහන්සේ එදා ඒ ගත්ත බර ආයෙත් අපි ගන්න ඕන. ශාසනය සදාකාලික කරන්න බෑ. ධර්මය සදාකාලික කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ මූලික ඉගැන්වීම තුලත් අනිත්‍යතාව ගැනයි කියලා තියෙන්නේ. සියල්ල අනිත්‍යයි. සාරවක්ෂ ධාතුන් වහන්සේලා දවසක අනිත්‍ය වෙලා යනවා. අලුත් නැතුව දැවිලා අවසන් වෙනවා. සදාතනික කරගන්න බෑ මේ කිසිවක්. හැබැයි උවමනාව තියෙන මිනිස්සුන්ට නිර්වාණ අවබෝධය කරගන්නකම් අපි මේ ධර්මය රැක ගන්න ඕන. ධර්මයේ රකින්න ත්‍රිපිටකයේ ජාතික උරුමයක් කළා එක හොඳයි. හැබැයි ඒකෙන් ආරක්ෂා වෙන්නේ ඔය print out එක විතරයි. ධර්මයේ පවතින නම් අපි අපේ අනාගත පරපුරට හරි ධර්මයේ දෙන්න ඕන. අපේ රටේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේලාගෙන් උපසම්පදාලාභී ස්වාමින් වහන්සේලා බොහොම ටික දෙනයි වැඩ ඉන්නේ. උන්වහන්සේලාගෙන් 67ක් විතර දැනට අවුරුදු 50 ඉක්මවලා පින්වත්නි. ස්වාමීන් වහන්සේලාගේ ආයුෂ අවුරුදු 75 84 වගේ තමයි මම දකින්නේ. බොහෝ විට දැන් තීරණය වෙන්නේ එහෙම. ඒ මොකද? විෂම ආහාර රටා නිසා. ස්වාමීන් වහන්සේලා මාසෙකට ගෙවල් 60කින් දානේ වළඳනවනේ. උදේ 30යි දවල් 30යි ගෙවල් 60කින් දානේ වළඳනවා. එක රටා එක සම්ප්‍රදායන් ආහාර ඉතාම බලපෑමක් කරනවනේ මිනිසුන්ගේ සෞඛ්‍යයට. ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙකුට බෝනවන රෝග, හෘදයාබාධ, දියවැඩියාව හොයලා බලන්න. අනේ අපේ ස්වාමීන් වහන්සේලා ওই ප්‍රශ්න තියාගෙන, ලෙඩ දුක් තියාගෙන මේ ශාසනය රකින්නවා. භයානකම දේ තමයි පින්වත්නි, වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගෙන් 67කට වැඩිය අවුරුදු 50 ඉක්මවලා. අවුරුදු 25ක් ඇතුළත උන්වහන්සේලා අපවත් වෙයි බොහෝ දෙනා වහන්සේ. ඉන් පස්සේ බණ කියන්ට තරුණ ස්වාමීන් වහන්සේලා බොහෝම හිගයි. අලුතෙන් පැවිදි වෙන පුංචි හාමුදුරුවෝ උපසම්පදා වෙනකන් මේ චීවරේ දරාගෙන ඉන්න අවස්ථා බොහෝම හිගයි. අපි මේවා කතා කරන්න ඕන. මේවා වගකිය යුත්තන්ගේ ඇස් ඇරෙන්න ඕන. 2012 අවුරුද්දේ මාත් එක්කලා විශ්වවිද්‍යාලයට 127ක් පොඩි හාමුදුරුවෝ ආවා. 2012. දන්නවද? ඛේද වාචක කියන්නේ මේවා තමයි. ඒ 127න් දැනට මේ ශාසනයේ ඉන්නේ 12 දෙනයි. අනාගතේ භයානක යුගයක්. ධර්මයේ දන්න ස්වාමින් වහන්සේලා හිග වෙනවා. බුදුරජාණන් වහන්සේගේ නිර්වාණ මාර්ගය කියලා කියන්නේ ත්‍රිලක්ෂණය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම, පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍ය. ඔය විදර්ශනා මාර්ගය කියන්න පුළුවන් ස්වාමින් වහන්සේලා හිග වෙනවා. ධර්මයට ගරු කරන, තෙරුවනට ගරු කරන පින්වතුන් හිග වෙනවා. ඊළඟ පරපුර තුර කොයිතරම් ධර්ම ගෞරවය තියෙනවද, තෙරුවන් සරණේ තියෙනවද කියලා ඔබ දන්නවා. ඒ නිසා පින්වත්නි, ඔබව සංවේදී කරන්න නෙමෙයි මම කිව්වේ. මේ මොහොතේ වටිනාකම තේරුම් ගන්න. ආයෙත් භවයක අපි උපදිනකොට බණ කියන්න අය ඉඳීද, අපිව පන්සල් එක්ක යන්න පුළුවන් දෙමව්පියෝ ළඟ අපි උපදීද කියලා
විශ්වාස නැති නිසා මේ ලැබිච්ච වෙලාවේ පින්වත්නි ප්‍රතිඵලයක් ලබා ගන්න. නිවන් දකින්න බැරි වුණොත් ඔබ මාර්ගඵලයකට යන්න උත්සාහ කරන්න. මේ යුගය අනාගාමී උතුමන් බහුලව පහළ වෙන යුගයක් කියලා බුදුහාමුදුරුවෝම දේශනා කළා. අනාගාමී උතුමන් මරණින් මතු කෙලින්ම බ්‍රහ්ම ලෝකයේ ප්‍රතිසන්දිය ලබන්නේ. ඔවුන් එහෙදිම ධර්ම අවබෝධය කරනවා බොහෝ දෙනා. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ආපු බ්‍රහ්මයෝ, බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ආපු දෙවිවරු තවමත් දෙව්ලොව තුල ධර්ම සාකච්ඡා කරමින් නැති ප්‍රථම ධර්ම දේශනාවෙන් අපට වසර 2000 ගාණක් ගෙවුනට දෙව්ලොවට සමහර විට තව දින 1යි 2යි ගෙවිලා තියෙන්නේ. බ්‍රහ්ම ලෝකවල එක දවසක්වත් ගෙවිලා නැහැ. ඒ කියන්නේ ඔවුන් තවම ඒ බණ ගැන සාකච්ඡා කරනවා. ගියොත් බැරි වෙන එකක් නැහැ. හරි බණක් අහගන්න. අපේ පිනට වරින් වර පහළ වේවි උත්තම රේරුකාණේ චන්දවිමල නායක ස්වාමින් වහන්සේ වගේ ලස්සනට ධර්මයේ පැහැදිලි කරලා දීපු උත්තමයෝ, අපවත් වෙච්ච අපේ දරණාගම කුසල ධම්මාභිදාන නායක ස්වාමින් වහන්සේ වගේ ලෝකයට ධර්මයේ බෙදපු උත්තමයෝ පහළ වේවි. එතෙක් පින්වත්නි අපේ මට්ටමින් අපි උත්සාහ කරමු මේ ලැබිච්ච අවස්ථාවේ එළිය තියෙන වෙලාවේ ඉරපායපු වෙලාවේ පාර හොයා ගන්නට. බෝසත් පින්වතුන් අද ධර්ම දේශනාවෙන් වෙනදට වඩා තද බල ශක්තියක් හිතට අරගන්න පින්වත්නි මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ ධර්මය අවබෝධ කරගන්න වෙහෙසන එක. ඒත් එක්ක ඔබේ තියෙන අනිත් සියලු යහපත් අරමුණු වලට යන්න ඔබට බාධාවකුත් නැහැ. ඉතින් ඔබට ඒ සඳහා ආශිර්වාද කරමින් අපි අද ධර්මදේශනාවේ නිමාවට හැරෙමු පින්වත්නි. අද ධර්මදේශනාවෙන් අපි ලැබූ පින් ලෝකයක් ශාසනයක් සුරකින දෙවියන්ට අනුමෝදන් වේවා. මේ ශාසනය බොහෝ කල් දෙවියන් විසින් ආරක්ෂා කරත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.